නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි පින්වත් දූ දරුවනි, අද අප බලාපොරොත්තු වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විග්‍රහයේ සතර සතිපට්ඨානයේ අයිති කායානුපස්සනාව මුල් කරගෙන එම කායානුපස්සනාවට අයිතිවන්නා වූ භාවනාව තුළ මේ ඇලීම ගැටීම කියන මේ දෙක දුරු කර ගැනීමට තිබෙන කාරණා 12ක්, කර්මස්ථාන 12ක් දේශනා කර තිබෙනවා. අන්නේ කර්මස්ථාන 12න් පළමු වන ආනාපාන සති කර්මස්ථානයේ පිළිබඳව ධර්මාභෝධයක් ලබා ගන්නට බව තේරුම් ගන්න ඕනේ. අද බොහෝ කොට වඩන භාවනාව ආනාපාන සති භාවනාව හරි ප්‍රසිද්ධයි. මේ භාවනාව කොපමණ කාලයක පටන් කරනවද? විවිධාකාරයෙන් කරනවා. අපි බලන්න ඕනේ මේ අවස්ථාවේදී හිතේ දුරට ප්‍රතිඵල ලැබලා තියෙනවද? මේ භාවනාව කරගෙන යනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ භාවනාවක ආනාපාන සති භාවනාව කායානුපස්සනාවට අයිති. එහෙනම් සතර සතිපට්ඨානයට අයිති. සතර සතිපට්ඨානයිති භාවනාවක් කරනවා නම් ඒ ආර්ය මාර්ගයයි. නිවන් අවබෝධ කර ගැනීමට තව එකක් කරන්නත් අවශ්‍ය නැහැ. ඒ තුලිනුත් යන්න පුළුවන්. ඒක නිවන් මාර්ගයක්. එහෙනම් මේ ආනාපාන සති භාවනාව විග්‍රහ කරලා දැනගන්න ඕනේ. අපි දැනට භාවිතා කරන විවිධාකාර ක්‍රම තියෙනවා. නාසයෙන් යන හුස්ම රැල්ල මුල් කරගෙන ආස්වාස වාතයේ ප්‍රස්වාස වාතයේ සිහි කරමින් කරන භාවනාව ගැන විග්‍රහ වෙනවා. ඒ වගේම ඒ කාරණිය මුල් කරගෙනම ශරීරයේ තිබෙනා වූ ඒ ආස්වාද ප්‍රස්වාස වායුවට අනුව පිම්බීම හැකිලිම මුල් කරගෙන ඒ විදිහට කරන භාවනා ක්‍රම තියෙනවා. මම එකක්වත් ඒවා විවේචනය කරනවා හැම නෙමෙයි. විවේචනයක් කරනවා නෙමෙයි. ඒවා තුලින් යන්න පුළුවන් ක්‍රමක් තියෙනවා. ඒකාන්තයෙන් කිසි අමාරුවක් නැහැ. බුදුගත දහම අනුව ධර්මාපෝදයේ මූලික දහම වැටහුණාට පස්සේ පූර්ව භාග නුවණ පහළ වුණාට පස්සේ කොතනකවත් හිත බඳින්න දෙයක් නැහැ. හටගත්ත යම්තේක විපරිණාමයට පත්වීම වැළසීම දැකලා ඒ අනුසාරයෙන් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමයි නේද කියලා තේරුම් ගත්ත දාට ලෝකයේ පිළිබඳ නිස්සාරත්වයේ දැකලා අසාරත්වයේ දැකලා ඒ පිළිබඳ ඇලීම බැඳීම අත්හැරීම වැඩි මිදී යට පටන් ගත්තා නම් ඒ තමයි නිවන් මාර්ග වැඩිම. මාර්ගය වැඩිනවා කියන්නේ ඒකයි. එහෙනම් යමකින් ඒ ටික සිද්ධ වෙනවා නම් කොයි එකකින් කළා හරි කමක් නැහැ. ඒ ටික සිද්ධ වෙනවා නම් අන්න ඒක ආර්ය මාර්ගයක්, නිවන් දකින මඟ. හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ කියන මාර්ගයේ අද විග්‍රහ කර ගන්නකොට ඇයි අපි කාලයක් තිස්සේ මේ හුස්ම රැල්ලට හිත තියාගෙන හෝ පිම්බීම් හැකිලිම් ආදී වශයෙන් හොයි භාවනාවක් කරගෙන යනකොට ඒකේ ලැබෙන ප්‍රතිඵලය තුලින් රාගක්ෂේ වෙනවද ද්වේෂක්ෂේ වෙනවද කියලා හිතලා බැලුවේ නැති. ටිකක් හිතලා බලන්න ඕනේ. මම කොතෙක් කාලයක් මේ භාවනාවන් කළාද? මේ භාවනාවන් කරපු මගේ හිත රාගයෙන් මිදිලාද? ද්වේෂයෙන් මිදිලාද? ඇලීමකට හේතු නැගිට තැන ඇලෙනවද? ගැටීමට හේතු වෙන අරමුණක් ආපතන මම ගැටෙනවද නැද්ද කියලා තමා පිළිබඳව පරිශීලනය කරලා බලන්න ඕනේ. ඔය එක එක විදිහේ එළියක් පෙන්නුනට කය සැහැල්ලු වෙනවා දැනුණ පළියට ඒ භාවනාව මට වැඩුණා කියලා හිතියට ආර්ය මාර්ගයේ ප්‍රතිඵලය නම් දකින්න බෑ. ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලැබුණාද කියලා යම් කෙනෙක් දැනගන්න කර යුතු පරීක්ෂණය කුමක්ද? තමා පිළිබඳව දකින්න ඕන පරීක්ෂණයක් ඇලීමට හේතු වෙන්නා වූ යම්කිසි මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියක් එනකොට ඒ ඇලීම අඩුවක් වෙලා තියෙනවද? අසාර ඇලීමක් නේද මේ කියයිනම් ඒකෙන් මිදීමක් වෙලා තියෙනවද? එබන් තමන් ප්‍රිය කරන මනාප කරන දෙයකට මම කිව් දෙයට මගේ කිව් දෙයට පාර වදිනකොට ඒකට හේතු යම්කිසි ආකාරයෙන් විරුද්ධව යමක් එනකොට මගේ ගැටීමේ මානසිකත්වයේ කොහොමද නැගෙන්නේ? මම ඒකේ ගැටීමේ යුක්තද? ඒක එහෙම නැති වෙලා නැද්ද? කොයිතරම්වත් දුරට අඩු වෙලාවක් නැද්ද? අතීතයේ තමන්ගේ තිබුණාව ස්වභාවයක් ඒ භාවනාව වඩාගෙන ගියාට පස්සේ සමාධියේ මනසේ ස්වභාවයක් තමන් පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙන්න මේ පරීක්ෂණයේදී අපිට පේනවා නම් පෙර මට මේ බඳු වන්නා වූ ප්‍රියමනාප අරමුණු වෙනකොට මේ වගේ අදහස් එනවා. දැන් මට ඒව අසාරයි කියලා වැටහීම ප්‍රඥාවට ගෝචර වෙනවා වැඩි හොඳට පැහැදිලි. ඒ නිසා මගේ හිත පෙර වගේ ඇලෙන්නේ නැහැ. ඇලීමේ හටගන්න 10ක් මට ඉන්නේ නැහැ. ආසාවෙන් කුල්මත් කරන්නේ නැහැ.
ඒ වගේම ඒවට විරුද්ධව පහර වදිනවා කියලා මට ඇති වෙන ගැටීම මහ බලයකින් කම්පාවකින් පත් කරන්නේ නැහැ. බොහොම සාමාන්‍යයි. නැංගන්න ඇත්තරම නැහැ. අන්න ඒ වගේ සමාධියේ මනස ධර්මාභෝධයේ ලැබිලා වෙන්න තියෙනවා නම් ඔය විදිහෙන් හොයා ගන්න ඕනේ. ඒ ඇරෙන්ද මම එළියක් දැක්කා, උඩ ගියා වාගේ දැක්කා. මට මෙහෙම එකක් හෙද්දෙනා, මගේ හුස්ම නැවතුණා. මේ වගේ දෙයකින් මගපලමයින් යනවා නම් මුලාවක්. හොඳින් තේරුම් ගන්න ඕනේ. මාර්ගඵල අවබෝධයක් ලැබුණා නම් රාගක්ෂේ වෙන්න ඕනේ, ද්වේෂක්ෂේ වෙන්න ඕනේ, මෝහක්ෂේ වෙන්න ඕනේ. ওই ටික වෙලා තියෙනවා නම් ප්‍රඥාව තුළින් ගත යුතු ප්‍රතිඵලයේ ක්‍රමක්‍රමයෙන් ළඟා වෙලා මාර්ගයේ වැඩිලා. හොඳින් තේරුම් ගන්න මේ ටිකේ මේක කාගෙන්වත් පහල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාටවත් කියලා ඇති ඵලයකුත් නැහැ. කියන්න ඕනේ මොකද්ද? දැනගන්න ක්‍රමේ නම් මෙන්න මේකයි. තම තමනුත් වඩලා තම තමන් මේ தත්ත්වය දැනගන්න. තම තමන්ට අත්දැකීමක් ලැබී පූර්ව භාගන වුණ ලැබුණාට පස්සේ මාර්ගයක් වැඩුවොත් ඒ මාර්ගය තුලින් යථාර්ථය ලැබෙන හැටි. එහෙනම් කොහොමද අපි ඒකපත් වෙන්නේ? එහෙනම් කොහොමද මේ හුස්ම රැල්ලක් තුලින් අපි ඒ විදිහටපත් වෙන්නේ? එවන් සාන්තියටපත් වෙන්නේ. එහෙමත් ක්‍රමයක් තියෙනවා කියලා මම කිව්වේ. ඒ ක්‍රමෙත් හරියට දැනගෙන කළොත් ඒකෙනුත් ඔය කියන්නා වූ සමාධියක් ලබන්න පුළුවන්. ප්‍රඥාවට මාර්ගයක් පාදා ගන්න පුළුවන්. සමත විදර්ශනා යුගනද්දෝ වැඩෙනවා. හරියට මාර්ගය කරගෙන ගියා නම්. ඒ කියන්නේ සමත භාවනාවකින් ලැබෙන ධානයක් ලැබෙනවා. ධර්මාභෝධයෙන් ප්‍රඥා මුල් කරගෙන ලැබෙන විදර්ශනාවෙන් නිවන් මාර්ගයක් වැඩෙනවා. එතකොට මේ කියන කාරණා දෙකම ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ නිසා අපි දැනගන්න ඕනේ. බොහෝ කාලයක් ඉඳන් අපි මේ හුස්ම රැල්ලට හිත තියාගෙන හිත එක්තැන් කරන්න ඕනේ කියලා වැඩක් කළා. ඉස්සෙල්ලාම හිත එක්තැන් කරගන්න ඕනේ කියලා. හැබැයි මෙහිදී විමර්ශනය කරලා බලන්නයි මේ කියන්නේ. ඒකාන්ත කරලා මම අදහසක් දෙනවා නෙමෙයි. හිතලා බලන්න විමර්ශනය කරලා බලන්නයි මේ අදහස දෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධම්ම වල ස්වභාවය මොකද්ද? හිත පිරිසිදු කරගන්න මගක් දුන්නා නිසා එක්තැන් කරන්න මගක් දුන්නා නෙමෙයි. හිත පිරිසිදු කරන භාවනාව බුදු පියාණන් වහන්සේ දුන්නා. හිවිති අරගන්න භාවනාවක් දුන්නා. හිවිති අරගත්ත හිතේ ස්වභාවය එක්තැන්. නැත්නම් එක්තැන් වුණා කියන්නේ අවශ්‍ය දෙයට අනුකූල වුණා. කඩේතර සුදුසු තත්ත්වයටපත් වුණා. මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. යහපත් වන්නා ගුණේ තමයි අපි ධර්මයේ නැඹුරු කරාද විසිරෙන්නේ නැහැ. කම්පාවක් නැහැ. කම්පාකලේ ඇලීම ගැටීම මුලාව. නැත්නම් ලෝභ දේශ මෝහ. ඒවා ගැලවිලි යනකොට සාගත ගැලවිලි යනකොට සාග නැති දේශ නැති මෝහ නැති හිත අකම්පයයි. මෙන්න මේ අන්නේ අකම්පිතාවයයි අපිට සමාධියේ ඉන්නේ. ප්‍රඥාව තුළින් ගොඩ නැගුණා නම් ඔතන තියෙනවා සමාධියයි ප්‍රඥාවයි දෙකම. එහෙනම් අන්නේ කියන කාරණා දෙකම ගොඩ නැගින්න අවශ්‍ය වෙන විදිහට තමයි මේ බුදුදහම තුළ භාවනාවක් වැඩි යුත්තේ. එහෙනම් සෑම භාවනාවකම ස්වභාවයක් තියෙනවා මොකද්ද? විවේක විස්විත, විරාග විස්විත, නිරෝධ විස්විත, වොස්සග්ග පරිණාමී කියන මෙන්න මේ කාරණා හතරක් ආර්ය භාවනාවක් තුළ තිබිය යුතුයි. මේ කාරණා හතරෙන් තොර භාවනාවක් ආර්ය භාවනාවක් වෙන්නේ නැහැ. හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි ඒක හොයලා බලන්න නැති දෙයක් තමයි මේ ටික. එක එකනා කියන විවිධාකාර ක්‍රම පස්සේ ගියාට හරියන්නේ නැහැ. විවේක නිස්ෘත වෙන්න නම්, විරාග නිස්ෘත වෙන්න නම්, නිරෝධ නිස්ෘත වෙන්න නම්, වොස්සග්ග පරිණාමී වෙන්න නම් කුමක් දැකිය යුතුද කියලා දැකලා තියෙන්න ඕනේ. කුමක්ද දකින්න ඕනේ? මේ ලෝකේ අභ්‍යන්තර වේවා, බාහිර වේවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම වස්තු හැරෙන්න තව දෙයක් නැහැ. ඒවැ ස්වභාවය ඒකයි. අසාර වන්නා ලෝකයක් තුල මම මොනවෑ හිතවදින්නද? අසාර වන්නා ලෝකයක් තුල මොනවා ගොඩනගන්නද? මට එහෙම ගොඩනගන්න එකක් නැහැ. එහෙනම් මගේ හිත පිහිටියේ කොහෙද? මේ අසාර ලෝකේ අත්හැරීම තුලයි, නොයැලීම තුලයි, මිදීම තුලයි. මෙන්න මෙතන හිත පිහිටුවාම කියනවා නිවන මුල් කරගෙන හිත පිහිටුවා ගත්තා. නිවන පෙරට කර හිත පිහිටුවා ගත්තා. පරිමුඛං සතින් උපට්ඨේ විස්තාවින්න නොතෙන්දි හිත නිවන මුල් කරගෙන පිහිටුවා ගත්තා. මෙන්න මේකයි නියම අර්ථය. හොඳින් තේරුම් අරගන්න ඕනේ. නිවනට හිත පිහිටුවාගෙන භාවනාවක් කරන්න. එහෙනම් නිවනට හිත පිහිටුවාගෙන ආනාපාන සතිය වඩන්නේ කොහොමද? දැන් මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. මෙතෙක් කල් කර ආනාපාන සතියේට යථාර්ථවත් එකතු කර ගැනීමක් මම මේ කියන්නේ පාර ගැනීමක් නෙමෙයි. ඒකේ යථාර්ථවත් යමක් එකතු කරගෙන වැඩුවොත් වෙනස වෙන්නේ. පොඩි තීරු මාරින්න බලන්න. මොකක්ද අපි කරන්න ඕනේ?
කොහොමද අපි හුස්ම ඇදලා නිවන් දකින්නේ? හුස්ම උඩටගෙන පහතරන් නිවන් දකින්න ක්‍රමය මොකද්ද? මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඇයි එහෙනම් අපි ඒකට හිත තියන්නේ? ඒකට හිත තියලා නිවන් දකින්න ක්‍රමයක් තියෙනවා. දැකගත යුතු දෙයක් තියෙනවා. හැබැයි මේ කාලේ වෙනකොට ඒ தත්ත්වය වැහිලා බව පේන්නේ. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ලෝකේ අසාර ලෝකයේ තුල මනවදන රූපයක් පස්සේ යන්න මට ඕනකමක් නැහැ. ඒක අසාර වැඩක්. මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ තියෙන ලෝකයේ තුල පරිසරලා ඕවා පස්සේ හබා ගිහිල්ලා මට ඇති වැඩක් නැහැ. ඒක මුලා ගමනක්. අසාරත්වයේ කරා යන ගමනක් මිසක් සාරත්වයටපත් වෙන්න බෑ, නිවනටපත් වෙන්න බෑ. සාරත්වේ නම් නිවනයි, අසාරත්වේ ලෝකයයි. ලෝකයෙන් මිදෙන්නයි මට අවශ්‍ය වෙන්නේ. ලෝකේ ශරීරහරන්න නෙමෙයි, අසාරත්වයට ගෝචර වෙන්න නෙමෙයි. මෙන්න මේ කියන කාරණේ තේරුම් අරගත්ත මූල ධර්මයේ වැඩිහිච්ච කෙනාට පූර්ව භාග නුවණ තියෙන නිසා අන්‍යයාට පුළුවන්කමක් ලැබෙනවා මේ ආනාපාන සති භාවනාව කියන කාරණේ තුලින් නිවන් අවබෝධයට මඟ පාදා ගන්න. විශේෂයෙන් දකින්න ඕනේ අපි ආනාපාන කියන්නේ මොකක්ද? ආස්වාද ප්‍රස්වාද කරන භාවනාව කියලා තමයි මේ භාවනාව අද හඳුන්වන්නේ. හැබැයි මෙතෙදි හරි ගැඹුරු හරියක් තියෙනවා. මෙතෙක් කල් වලපු අය එහෙම වඩලා බලන්න මේ කියන ක්‍රමෙත් වඩලා බලන්න වෙනසක් තියනවද කියලා. ඒ වෙනස තුලින් Taman තේරුම් ගන්න ඕනේ. ආර්ය මාර්ගයේ වැඩෙන භාවනාවක් කියනවා නම් ඒක අනුගමනය කරලා වැඩිමනස් වටිනා ප්‍රතිඵල ලබා ගන්න. මොකද්ද කළ යුත්තේ? අපි දකින්න ඕනේ ඉස්සෙල්ලාම ආනාපාන මොකද්ද කියලා. ආන කියන්නේ මොකද්ද? පාන කියන්නේ මොකද්ද? මේක දකින්න ඕනේ. අරගන්න දෙයක් තියෙනවා, පහ කරන දෙයක් තියෙනවා. අරගත යුතු දෙයක් සහ පහ කළ යුතු දෙයක් දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. මොනවද ගන්න ඕනේ, මොනවද පහ කරන්න ඕනේ? මෙන්න මේක ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. මේ කියන්නේ හුස්ම ගැනීමෙන් ඇරීමේ කරන භාවනාවක් නෑ කියන එක නෙමෙයි. එහෙම භාවනාවක් තියෙනවා. හැබැයි මේ භාවනාවේ ක්‍රම දෙකකුත් තියෙනවා. එකක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු යම් භාවනාවක් ඇත්නම් ඒ ආනාපාන සති භාවනාව ලෝකයේ එතෙක්කල් හෝ අද වෙනකන් හෝ වඩන බාහිර භාවනාව නෙමෙයි කියන්නේ. ආනාපාන සති භාවනාවේ පසුකාලයේ හොඳින් තේරුම් ගන්න ඕනේ. ආනාපාන සති භාවනාවේ කිව්ව කාරණේ ආස්වාද ප්‍රස්වාසී පිළිබඳ ආර්ය විනය අර්ථේ ටිකක් විග්‍රහ කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. සාම්ප්‍රදායිකව ගෙනාව පළියට අපි එහෙම ගෙනාවා. ඒවට දොස් කියනවා නෙමෙයි. ඒ තුලින් සමාධියක් ලබා ගන්න පුළුවන්. ආර්ය මාර්ගයටපත් වෙන පහසු විහෙරණයටපත් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් වැඩිපුර විග්‍රහ කරලා මේ ටික හොඳින් තේරුම් අරන් හිටියොත් අපි කරන කටයුතු බොහොම පහසුයි. අපේ භාවනාව සම්පූර්ණයෙන් සඵල කරගන්න අපිට හේතු වාසනා ලැබෙනවා. එහෙනම් මොකක්ද අපි කරන්න ඕනේ? අපි දැනගන්න ඕනේ මෙන්න මේ ටික. බුදු පියාණන් වහන්සේ 3 මාසයක් වස් කාලය තුල 3 මාසයක් මේම විසුණු වහන්සේලාට කියනවා. දානි ගෙන්න භික්ෂුව හැරෙන්න අනිත් කිසි කෙනෙක් මා හම්බෙන්න දෙන්න එපා. උන්වහන්සේ මේ උදකලා විවේකී ස්වභාවයෙන් එහෙම 3 මාසයක් සමවස්තුයෙන් ගත කරලා ඒ වස් අවසානයේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණනි අන්‍ය පරිබ්‍රාජිකයෝ ඇහුවොත් ඉක්ුත් වස් කාලයේ බුදු පියාණන් බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා ආනාපාන සති විහරණයේ බහුලව වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට ආර්ය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා කියනවා කියලා කියන්නේ. දැන් මෙතන පොඩි විශේෂයක් තියෙනවා අපිට දැනගන්න. බුදු පියාණන් වහන්සේගේ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඒකට වචන තුනක් දෙනවා විශේෂ වචන තුනක්. මෙච්චර කාල අන්නේ යෝගින් වඩන ආනාපාන සතියට නොකියන වචන තුනක් දුන්නා. ඊට ආර්ය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා කියන්නේ. දැන් මේ විශේෂ දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම විහරණය පෙන්නපු තව දෙයක් හොයාගෙන බලන්න ඕනේ මොකද්ද බ්‍රහ්ම විහාරය? අපි කවුරුත් දන්න කර්ණීය මෙත්ත සූත්‍රයේ අවසානයේ පෙන්න බ්‍රහ්ම මේතා විහාරං ඉදමාහු. මෙන්න මේකට බ්‍රහ්ම විහරණය කියනවා. එහෙනම් ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ බහුල කොට ආනාපාන සතියෙන් වාසය කළා කියලා කියන්නේ 3 මාසේ, 5 මාසේ. ඒ වගේම ඒක මොකද්ද කියලා ඇහුවොත් ඒකට බ්‍රහ්ම විහාරය කිව්වා කියලා කියන්නේ. ඒකේ දේශනා කළ බුදුරජාණන් වහන්සේම කර්ණීය මෙත්ත සූත්‍ර අවසානයේදී පෙන්වනවා මෙන්න මේකට බ්‍රහ්ම විහරණය කියනවා. බ්‍රහ්ම මේතා විහාරං ඉදමාහු. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන බවට සාක්ෂියක්. ඔය ටිකත් හොඳට තේරුම් කරලා බලන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තියෙනවා.
අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ සීහ සේනාධිපතිට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මට ආස්වාසවාදී කියානම් කරුණු සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාදයෙන් ආස්වාසක වූයේ එම උත්තම ආස්වාදයේ සඳහා දහම් දෙසන්නේ එයින් සවවලු හික්මවන්නේ යයි කියන මේ සත්‍ය කරුණයි. එන බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියනවා නම් කුමකින් ආස්වාස වේදාද? චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත ආස්වාස වෙලා. අන්නේ ආස්වාදයේ සඳහා දහම් දෙසනවා. හැබැයි එතන හුලං කියවෙන්නේ නැහැ වාසියක් කියවෙන්නේ නැහැ. එතන කියවෙන්නේ මොනවද? අපි හිතලා බලන්න ඕනේ ටිකක් හොඳට. ආරෙවිණී ආස්වාස මොනවද කියලා. අස්වැතිල්ලකට ආස්වාස කියනවා. අස්වැතිල්ල ලබන්න පුළුවන් ද ලෝකෙන්. යම් කෙනෙකුට අස්වැතිල්ලක් ලැබෙන්නේ ලෝකයෙන් මිදෙන පැත්ත ඉවත් නිවන් පැත්ත වැඩිච දාන. එහෙනම් මොකද්ද ආස්වාසේ? නිවන ආස්වාස කරන්න ඕනේ. නිවන් මඟ ආස්වාස කරන්න ඕනේ. නිවනට පැමිණීමට නිවන් මඟ ආස්වාස කරන්න ඕනේ. අන්දා මයං ආනන්ද සබ්බේ සංඛාර අනස්සාසිකා. වායුවට පරණක් වෙන් කලේ නෑ ආස්වාස අනස්සාස. ආනන්ද මේ සියලු සංඛාරය අනස්සාසිකා ආස්වාස විරහිතයි. ආස්වාස කරන්න වටිනේවා නෙමෙයි. එන ආරෙවිනී ආස්වාස කියන වචනේට තවත් අර්ථ දුන් තැන් මේ පෙන්නන්නේ. ආරෙවිනී ආස්වාස හොයාගන්නයි මේ විග්‍රහ කරලා පෙන්නන්නේ ලෝකේ ආස්වාස එකක් ආරෙවිනී ආස්වාස එකක්. අපි නිතර භාවිතා කරන ආරාම සූත්‍රයේ අවසානයේ පෙන්නනවා. වෛර පහක් බිය පහක් දුරු කළ ආර්ය ශ්‍රාවකයා ඉහාත්මේදීම ආස්වාස හතරක් ලබනවා. චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති. සතර ආස්වාසයක් ලබනවා. දැන් මේ ආස්වාස මොනවද? දැන් දැනගන්න ඕනේ වාතයේ මුල් කරගෙන කියපු කාරණයක් නෙමෙයි. එක එක්කෙනා එක විදිහට බල කියනවා ඇවිදිලා. සමහර කෙනෙක් ඇවිදිලා කියනවා මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. මේ පරලොවක් තියෙන නිසා පින් කරුවායට, පව් කරපුවායට පින් පව් වල විපාක එනවා. මේ ආදි වශයෙන් කෙනෙක් බණක් කියනවා නම් වෛර පහක්, බය පහක් දුරු කරලා යන පංච දුස්චරිතයෙන් වෙන් වෙලා ධර්මානුකූලව කරුණු දැකපු ඒ ආර්ය ශ්‍රාවකයා ඉතින් පරලොවක් තියෙනවා කියලා බයට මම පව් කරන්න නැතුව ඉන්නව නෙමෙයි. පරලොවක් තිබුණයි කියන්නේ නැතත් ඒක මට ඇති ප්‍රශ්නයක් නේ. වරද හැටියට දැක්ක නිසා, දුස්චරිතයේ හැටියට දැක්ක නිසා, නොකටයුතු දේ හැටියට මම මනසින් නුවණින් තේරුම් ගත්ත නිසා මම මේ පව් කරන්නේ නැත්තේ. ඒ පාපේ මට වැඩක් නැහැ කිව්වේ ඒකයි. තව කෙනෙක් ඇවිදින් කියනවා පරලොවක් නැහැ. කරලාද පින් පව් වලට විපාකයක් නැහැ බොරු කතා. ඉතින් මම මොකද එහෙම කිව්වද? මම පරලොවක් නැති නිසාවත් පින් පව් වලට විපාක නැති නිසාවත් මම මේ ආකාරයෙන් මේ පව් නොකර ඉන්නවා නෙමෙයි. වැරදි බව දැකලා මම අත්හැරලා ඉන්නේ. මට තිබුණත් එකයි නැතත් එකයි. පව් වලට විපාක තිබුණත් එකයි නැත්නම් මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් ආස්වාදයන් පෙන්නනවා. ඔය ආස්වාද ලැබෙන හැටි. මෙබඳු ආස්වාදයේ ස්වභාවය ඕකයි නම් ආරෙවිනී ආස්වාද මොනවද? අස්වැතිල තේරුම් ගන්න ඕනේ. මෙසේ තේරුම් අරගෙන යථාර්ථය අපි ආස්වාද ප්‍රසආද කියලා පළමුව විග්‍රහ කරන්නේ. දැලිත් මේ ආනාපාන ගැන සතිය ගැන තව විග්‍රහ කරගමු. අද දවසේ මේ කිව්ව කරුණු විමර්ශනය කරලා බලන්න සෑම සිරුදනාට යහපතක් වේවා. ඉත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා